අයිබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. කලින් දවසේ මේ අපි කතා කරමින් හිටියේ අන්තිමට අකුණු ගැසීම ගැන. මතකද? අකුණක් ගන්නකොට අර වලාකුළක ආරෝපණ එක්ස්ප්‍රෙස් වීම ගැන කිව්වා. දැන් මතක් කරන් බලන්න කොහොමද මේ වලාකුළක ආරෝපණ එකතු වෙනවා කියලා කිව්වේ මොන විදිහටද? වලාකුළේ කොහෙද මේ ආරෝපණ එක්ස්ප්‍රෙස් වෙනවා කියලා කිව්වේ මතකද? ඔව් ෂෙනෝන් සර් ඔව් කියන්න බලන්න මේ වලාකුළක කොහෙද අර ආරෝපණ එක්ස්ප්‍රෙස් වෙනකොට කොහොමද මේක එක්ස්ප්‍රෙස් වෙනවා කියලා කිව්වේ? එහෙම නැද්ද මං කියන එක? දුලෙන් වලාකුළේ ඉහළ කොටසේ ධනාරෝපණත් පහළ කොටසේ ඍණාරෝපණත් හොඳයි ඔව්. වලාකුළේ ඉහළ ධනාරෝපණ පහළ ඍණාරෝපණ. හරි. අකුණක් කියන්නේ මොකක්ද එතකොට? අකුණක් කියලා හඳුන්වන්නේ මොකක්ද? ඔව්. අකුණක් විදියට හඳුන්වන්නේ මොකක්ද අපි? ඔව් සනුල වලාකුළේදී ඍණාරෝපණ වලාකුළෙන් ඉවතට පැනීම. හරි. හොඳයි. වලාකුළක තියෙන ඍණාරෝපණ වලාකුළෙන් ඉවතට පැනීම තමයි අකුණක් කියලා කියන්නේ. ඒක වායුගෝලයට පැනීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොළොවට පැනීමක් වෙන්නත් පුළුවන්. වෙන වලාකුළකට පැනීමක් වෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මේ දැන් ඊට කලින් පස්සේ නෙමෙයි ඊට කලින් අපි ආරෝපණ විද්‍යුත් ආරෝපණ අර තියෙන වස්තු ලං කරාම සිද්ධ වෙන්න පුළුවන් නිරීක්ෂණ ගැන කතා කරානේ. එතකොට සේද රෙද්දකින් වීදුරු කූරක් පිරිමැදලා එල්ලලා ඉවර වෙලා ඒකට ආපහු ඒක ළඟට ගෙනාවොත් එහෙම ඒ විදිහටම පිරිමැදපු වීදුරු කූරක් මොකක්ද වෙනවා කියලා කිව්වේ. වීදුරු කූරක් සේද රෙද්දකින් පිරිමැදලා එල්ලලා තියෙනවා. එතෙන්ට ගේනවා ඒ විදිහටම පිරිමැදපු තවත් වීදුරු කූරක්. එතකොට නිරීක්ෂණය මොකක්ද? ඔව් තරුණෙතු විකර්ෂණය වේ. ඔව් එතකොට විකර්ෂණයක් තමයි වෙන්නේ. හරි. විකර්ෂණය වීමක් වෙන්නේ. ඒ වගේම අපි මේ එබනයිට් දණ්ඩක් ලොම් රෙද්දකින් පිරිමැදලා එල්ලලා තියෙනවා. එබනයිට් දණ්ඩක් ලොම් රෙද්දකින් පිරිමැදලා එල්ලලා තියෙනවා. ඒක ළඟට ගේනවා සේද රෙද්දකින් පිරිමැදපු වීදුරු කූරක්. මොකක් වෙයිද? ඔව් ජෙනෝල් මොකක් වෙයිද? ආකර්ෂණය වේ. ඔව් එතකොට වෙන්නේ ආකර්ෂණයක්. දැන් මේක අපිට හොයාගන්න අපි මතක තියාගන්න ඕන කාරණා දෙකක්. ධන ආරෝපණ තියෙන වස්තුවක් ළඟට ඒ වර්ගයේම
ආරෝපණ තියෙන කෙනෙක් ගෙන આવොත් මොකක්ද වෙන්නේ? ඔව් බෙනුර විකර්ශනය. විකර්ෂණයක් වෙනවා. ඒ එක જાති ආරෝපණ වලට අපි නමකුත් කිව්වා. මතකද? එක විදිහක එක වර්ගයක ආරෝපණ වලට මල්චාරී මොකද්ද කිව්වේ? මොන ආරෝපණද? විජාතීය ආරෝපණ එක જાති ආරෝපණ වලට කිව්වේ විජාතීයද? සමාන ආරෝපණ නම් ඒවට කියන්නේ තිසඟ. සමාන ආරෝපණ නම් මොනවද ඒවට කියන්නේ? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ස්ථಿತಿ විරුද්ධ ආරෝපණ තමයි. ස්ථಿති විරුද්ධ ආරෝපණ දැන් වර්ග දෙකක් තියෙනවනේ. ඒතර එකම જાතියේ ස්ථಿತಿ විරුද්ධ ආරෝපණ තියෙනවා නම් ඒ සමාන ආරෝපණ වලට අපි නමක් කියනවා කිව්වා. ඊ සතියේ මම හිතන්නේ නම ලිව්වා. කාටද මතක? ඔව්. තේෂාන්. සජාතීය ඔව් හොඳයි. ඒවට අපි කියන්නේ මොන ආරෝපණද? සජාතීය ආරෝපණ කියලා තමයි කියන්නේ. සජාතීය ආරෝපණ. ඒතර සජාතීය ආරෝපණ කියන්නේ සමාන ආරෝපණ තියෙනවා නම්. එතකොට මේකේ තියෙන ආරෝපණ එකිනෙකට වෙනස් නම් වස්තු දෙකක තියෙන ආරෝපණ එකිනෙකට වෙනස් නම් එතකොට මොකක්ද ඒ ආරෝපණ වලට කියන්නේ? ඔව් සජිනි විජාතීය ආරෝපණ ඔව් එතකොට කියන්නේ ඒවට විජාතීය ආරෝපණ කියලා. විජාතීය ආරෝපණ. එහෙනම් ආරෝපණ වස්තුන් වල තියෙනකොට සමාන ආරෝපණ තියෙනවා නම් ඒවට කියනවා සජාතීය ආරෝපණ. එකිනෙකට වෙනස් ආරෝපණ තියෙනවා නම් ඒවට කියන්නේ විජාතීය ආරෝපණ. දැන් සජාතීය ආරෝපණ කියන ඒවා ලං කරොත් සජාතීය ආරෝපණ තියෙන වස්තු ලං කරොත් මොකක්ද වෙන්නේ? සජාතීය ආරෝපණ තියෙන වස්තු ලං කරොත් සංජලි විකර්ෂණය වේ හොඳයි. ඔව්. සජාතීය ආරෝපණ සිද්ධ වෙන්නේ මොකද්ද? විකර්ෂණය වීමක් තමයි වෙන්නේ. ඒ විදිහටම අපි මේවා එතකොට විකර්ෂණය වෙනවා. විජාතීය ආරෝපණ ලං කරොත් එහෙම මේ විජාතීය ආරෝපණ තියෙන වස්තු නැනසි මොකද වෙන්නේ? ආකර්ෂණය වේ ඔව්. එකිනෙකට වෙනස් විජාතීය ආරෝපණ ගත්තොත් ඒවා ආකර්ෂණය වෙනවා. කියන්නේ ධනාරෝපණ තියෙන වස්තුවක් ළඟට ඍණාරෝපණ තියෙන වස්තුවක් ගෙනාවොත් ආකර්ෂණයක් වෙනවා. දැන් මේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ සම්බන්ධ සංසිද්ධි ගැනනේ අපි කතා කරමින් හිටියේ. ඒක එකක් විදිහට තමයි අකුණු ගැසීම කිව්වේ. අකුණු ඇතිවීම. කාටද මතක මේ අකුණු ගැසීම සම්බන්ධ පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක් ගැන කිව්වා? ගිමානි කවුද? බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඔව් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. මෙයා මේ අකුණු සම්බන්ධව පරීක්ෂණ කරලා යම්කිසි උපකරණයක් නිපදෙව්වා කිව්වා. මොකද්ද උපකරණය? මතකද?
ඔව්. ගගනක අකුණු සන්නායකය හොඳයි. නිපදව උපකරණය තමයි අකුණු සන්නායකය. මේ අකුණු සන්නායකය මොකද්ද කරන්නේ? මොකටද මේක අපි හයි කරන්නේ? ඔව් මේ අකුණු සන්නායකය මොකක් සඳහාද ඔය හදලා තියෙන්නේ නැත්නම් අපි හයි කරන්නේ? යොනාල් සර් අකුණු වැඩියෙන් බලක්වන්න. ඔව් අකුණු අනතුරු වැළැක්වීමට තමයි අකුණු සන්නායකය හයි කරන්නේ. සාමාන්‍යයෙන් මේ අකුණු සන්නායකයක් ගත්තොත් එහෙම ඒක යම්කිසි ගොඩනැගිල්ලක මෙහෙම ගොඩනැගිල්ලක් ගත්තොත් ගොඩනැගිල්ලක තමයි අකුණු සන්නායක හයි කරලා තියෙන්නේ. එහෙම ගොඩනැගිල්ලක අකුණු සන්නායකයක් හයි කරලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පිටුම අකුණු සන්නායකයක් මෙහෙම හයි කරලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කියලාද හිතන්නේ? වෙන්නේ මොකක් කියලාද? මේ අකුණු සන්නායකයෙන් වෙන්නේ එහෙම අකුණු සන්නායකය මේක ලොකු අකුණු සන්නායකයක්. එච්චර ලොකු අකුණු සන්නායක නෑනේ. අකුණු සන්නායකයක් හයි කරාම වෙන දේ තමයි ඒකෙන් මෙහෙම අකුණු සන්නායකය හයි කරලා තියෙනකොට ඔයගොල්ලෝ දැකලත් ඇති සමහරට මේක මේ උඩ එම කූරු තුනක් විදිහට තියෙන්නේ. කූරු තුනක් විදිහට තමයි ඕක හයි කරලා තියෙන්නේ. මේකේ ඉඳලා පහළට අපිට පේන්නේ නැති වුණාට මේකේ ඉඳලා පහළට මෙහෙම වෙනම කම්බියක් තඹ කම්බියක් හම් පොළවට ගෙනල්ලා තියෙනවා. ඒ ගොඩනැගිල්ලේ සමහර බිත්තිය දිගේ ගෙනල්ලා තියෙන්නේ. මේ විදිහට මේ පහළට ගෙනත් තියෙනවා. ඒකේ පොළොවට හයි කරලා තියෙනවා අර කම්බිය. ඒතර මේකේ වෙන්නේ පොළොව ඇතුළට මේක හයි කරලා තියෙන්නේ. අර වලාකුළක ආරෝපණ එක්රැස් වෙනකොට දැන් අපි කියවනේ මේ වලාකුළක් මගින් ඉඳලා මේ ආරෝපණ පැනීමක් නේ වෙන්නේ. ඉතින් අපි හිතුවා මෙහෙම මේ ආරෝපිත වලාකුළක් තිබ්බොත් මේ වගේ තැනක ඕකේ දැන් ආරෝපණ එක්රැස් වෙලා තියෙනවනේ උඩ මෙහෙම ධනාරෝපණ පහළ ඍණාරෝපණ මේකේ කරන්න දැන් මේ ආරෝපණ ගොඩක් එකතු වුණාමනේ වලාකුළේ ඉඳලා මේ ආරෝපණ පනින්නේ පොළොවට. මෙයා කරන්නේ මේ අකුණු සන්නායකය කියන එක්කෙනා කරන්නේ මේ ඉන්න අකුණු සන්නායකය අර වලාකුළේ ආරෝපණ එක්රැස් වෙනකොට ඒක එක්රැස් වෙලා මේ විශාල ප්‍රමාණයක් වෙලා පනින්න කලින් මෙයා ටික ටික මෙතනින් ආරෝපණ අරගෙන පොළවට යවනවා. එතකොට අර විශාල ප්‍රමාණයක්
එක් රැස් වෙලා එකපාරට පැනලා අනතුරක් වෙන එක වළක්ව ගන්නවා. මේකේ වලාකුලේ තියෙන ආරෝපණ ටික ටික පොළොවට යවන නිසා. ඒ ක්‍රමයට තමයි අකුණු සන්නායකයක් අකුණු අනතුරු වළක්වන්නේ. කියන්නේ වලාකුලේ ආරෝපණ අඩු කිරීමක් කරනවා අර අකුණු සන්නායකය. ඒ ආරෝපණේ වලාකුලේ තියෙන ආරෝපණ ටික ටික අයින් කරලා ඉවත් කරලා නැත්නම් අපි කියනවා මේ උදාසීන කරලා කියලා. ඒ ක්‍රමය තමයි පාවිච්චි වෙන්නේ. හොඳයි. දැන් මේ අපි ස්ථಿತಿ විදුත් ආරෝපණවල මේ යෙදෙන භාවිතා වෙන යම් යම් සංසිද්ධි ගැන නේ කතා කරමින් ඉන්නේ. සමහර විට ඔය රෙදි මදිනකොට එහෙම විදුලි ස්ත්‍රික්කයකින් අයන් එකෙන් ටිකක් රෙදි මැදලා ඒ ආපහු තියලා ඇඳුම සකස් කරලා ආයේ අයන් එක අර ඇඳුමට කිට්ටු කරනකොට සමහර අවස්ථාවල ටික් ටික් ගාලා මේ හඬක් එනවා. හඬක් ඇහෙන්න පුළුවන්. අන්නේ හඬ එන්නේ ඔය ස්ථಿತಿ විදුත් ආරෝපණ නිසා. එතෙන්දි වෙන්නේ මේ වගේ අපි දැන් කොහොම මාක්කාරි මේ පෘෂ්ඨයක් මත තියලා එහෙම රෙදි මදිනකොට දැන් මේක උඩ මාක්කාරි ඇඳුමක් තියලා අපි මදිනවා කියලා හිතන්නකෝ. මොකක් හරි ඇඳුමක් මේ අයන් එකේ මදිනකොට පිරිමැදෙනවනේ. එතකොට මේ අයන් එක මතු පිට ඒ කියන්නේ යට පෘෂ්ඨයයි අර රෙදි කෑල්ලයි අතර පිරිමැදීමක් වෙලා මේකේ ආරෝපණ එහෙම එක්රැස් වෙනවා රෙදි කෑල්ල. එතකොට අර ආපහු දෙවෙනි වතාවක අයන් එක මෙහෙම ලං කරනකොට ඒ ටික් ටික් ගාලා සද්ද එන්නේ අර එකපාරට මේ ආරෝපණ පනිනවා අර අයන් එකට. මේකේ ආරෝපණ එක්රැස් වෙලා තියෙන නිසා. එතකොට තමයි චිටි චිටි ගාලා ඒ සද්දයක් සමහරට එන්නේ. අර අකුණක් ගහනකොට සිදුවෙනා වගේම මේ ඉච්චර විශාල ආරෝපණ ප්‍රමාණයක් මේකේ නැහෙනේ. ගොඩක් අර මේ ඇඳුමට ගොඩාක් ලං වෙනකොට ඒ ස්පර්ශ වෙන්න කලින් සමහරට පනිනවා. එතකොට තමයි සද්දයක් එන්නේ. එතනත් ඔය ස්ථಿತಿ විදුත් ආරෝපණ මේ නිසා ඇති වෙන සංසිද්ධියක්. ඕකේ අර බලන්න ස්ථಿತಿ විදුත් ටියුට් එකේ 6 වෙනි පිටුව පෙරලන්නකෝ. 6 වෙනි පිටුව. ඒකේ තියෙනවා රෙදි මැදීමේදී ටික් ටික් හඬක් ඇතිවන අයුරු කියලා. ඒකේ අර කොටුව දෙකට බෙදලා මේ කොටුව දෙකට බෙදන්නකෝ. දෙකට බෙදලා අයන් එකෙන් අදින එක තියෙනවනේ. අන්න ඒ රූපය අඳිමු. අයන් එකෙන් අඳුමක් මදින එක ඩක් සටහනක් අඳින්න අර මේ කොටුව දෙකට බෙදලා වෙලා වම් පැත්තෙන් අඳින්නකෝ. මේ තියෙන්නේ ඇඳුම, මේ තියෙන්නේ විදුලි ස්ත්‍රික්කය. පොඩියට රූපය එතන අඳින්නකෝ.
හරිද දැන් රූපය සටහන් කරගත්තද? දැන් සමහර අය අඳගෙන තියෙනවා රූපය. හරි දැන් මේ එතන අර මං කිව්වේ කොටුව දෙකට බෙදලා අඳින්න කියලානේ. ඒත් මොකද්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි ලියලා තියමු මේ කොටුවේ අනිත් කොටසේ. ඒකේ කොටුවේ අනිත් පැත්තේ ලියලා තියමු මොකද්ද වෙන්නේ කියන එක. ඒකේ ලියමු මේ විදුලි ස්ත්‍රික්කෙන් ඇඳුම මැදෙන විට පිරිමැදීම නිසා එයට එය වෙන්න ඕනේ. එයට මේ එය ආරෝපණය වේ. මෙම ආරෝපණ ඇඳුමේ සිට ස්ත්‍රික්කයට පැනීමත් ආරෝපණ එකිනෙක විකර්ෂණය වීමත් නිසා ටික් ටික් හඬක් ඇති වේ. ටික් ටික් හඬක් ඇති වේ. විදුලි ස්ත්‍රික්කෙන් ඇඳුම මැදෙන විට පිරිමැදීම නිසා එය ආරෝපණය වේ. මෙම ආරෝපණ ඇඳුමේ සිට ස්ත්‍රික්කයට පැනීමත් ආරෝපණ එකිනෙක විකර්ෂණය වීමත් නිසා ටික් ටික් හඬක් ඇති වේ. හරිද? සටහන් කරගත්තා දැන් ඒ ටික. ඒතර ඕකත් අපිට මේක සංසිද්ධියක් විදිහට ගන්න පුළුවන් ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා ඇති වෙන. තව මේ ගෙදරදී බලන්න පුළුවන් සිදුවීමක් තියෙනවා. දැන් ඔය ගෙදර රූපවාහිනිය තියෙනවනේ. ඒ රූපවාහිනිය සාමාන්‍යයෙන් ඔය පැය දෙකක් විතර වගේ මේ ක්‍රියාත්මක කරලා තිබිලා ඒක
ඕෆ් කළාට පස්සේ රූපවාහිනිය පැය දෙකක් විතර ක්‍රියාත්මක වෙමින් තිබිලා ඕෆ් කළාට පස්සේ පොඩ්ඩක් ඕගොල්ලෝ එතෙන්ට ගිහින් බලන්න මේ දැන් රූපවාහිනී තිරේ තියෙනවනේ. ඒකට චුට්ටක් මෙහෙම ඔහම අත නැත්තම් මෙහෙම අත ඔහම ලං කරලා බලන්න. අන්න එතකොට අර අතේ මේ රෝම ඒ පැත්තට ඇදී යාමක් දකින්න පුළුවන්. දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සමහරට අර මේ ඇඳුමක් මැද්දාම මැදපු ඇඳුම ඔහම ශරීරයට ලං කරාම එතකොටත් රෝම ඒ පැත්තට ආකර්ෂණය වීමක් වෙනවා. ඒ අර ස්ථිති විදුත් ආරෝපණ නිසා. එතන අපිට ඊළඟට තියෙන එක එහෙනම් බලන්න. එතන තියෙනවා මේ රූපවාහිනී තිරය අසලට අත ලං කළ විට කියලා. නේද? ඒ රූපවාහිනී තිරය අසලට අත ලං කරාම බලන්න ඒකේ රෝම ඒ විදිහට ආකර්ෂණය වන්නේ කියලා තියෙනවනේ. ඒකෙදිත් අපිට ලියන්න පුළුවන් මොකක්ද ඒකට හේතුව කියලා. එතන ලියමු ඒකේ ලියමු මේ රූපවාහිනී ඒකේ අර්ථය ලියන්න රූපවාහිනී තිරයේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඇති නිසා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඇති නිසා සැහැල්ලු රෝම ඒ දෙසට ආකර්ෂණය වේ. සැහැල්ලු රෝම ඒ දෙසට ආකර්ෂණය වේ. එතකොට ඒකෙම මේ පොඩ්ඩක් අර පල්ලෙහාත් ඉඩක් තියෙන නිසා මේ දීලා තියන්න මේ වගේම තමයි මේ මදින ලද ඇඳුම ශරීරයට ලං කළ විට විටද මදින ලද ඇඳුමක් ශරීරයට ලං කළ විටද රෝම ඒ දෙසට ආකර්ෂණය වේ. රෝම ඒ දෙසට ආකර්ෂණය වේ. ඊට හේතුව ඇඳුම මැදීමේදී එය ආරෝපණය වී තිබීමයි. ඒ කියන්නේ ආරෝපණයක් රැස් වෙලා තියෙනවා. එතකොට මැදීම නිසා පිරිමැදීමෙන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ හින්දා ඒකට අර සැහැල්ලු රෝම ඇදෙන්න පුළුවන්. හරියට අපි පෑනක් හරි ප්ලාස්ටික් මේ පණාවක් හරි අර පිරිමැදලා කුඩා කඩදාසි කෑලි වලට ලං කරාම
ඒවා ආකර්ෂණය වෙනවා වගේ තමයි මෙතනත් වෙන්නේ මේ ආරෝපණ තියෙන ඇඳුමට හෝ ආරෝපණ තියෙන අර රූපවාහිනී තිරයට සැහැල්ලු රෝම ආකර්ෂණය වෙනවා. දැන් මේ ක්‍රමයටම දූවිලි වගේවත් ආකර්ෂණය වෙන්න පුළුවන් වැඩිපුර ඔය රූපවාහිනී තිරයට සහ මදින ලද ඇඳුමකට. හරිද දැන්? දැන් ඇසිත විදුලි ආරෝපණ නිසා වෙන්න පුළුවන් දේවල් අපි තුනක් කිව්වා. අකුණු ගැසීම, ඒ වගේම රෙදි මදිනකොට අර ටික් ටික් හඬක් එන එක, ඊළඟට මේ රූපවාහිනී තිරයට අතලං කරාම රෝමයේ පැත්තට ඇදෙන එක. ඊට අමතරව ඔය අන්තිමට කියප එකක් ගන්න පුළුවන්. මදින්න ඇඳුමකට ශරීරයට ලං කරාම රෝමයේ පැත්තට ඇදීම. ඊට පස්සේ තවත් මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ తాවකාලිකව ගබඩා කරන්න පුළුවන් උපාංගයක් තියෙනවා. උඩා උපකරණයක්. මේක සාමාන්‍යයෙන් ඔය මේ ඉලෙක්ට්‍රොනික පරිපථවල මේ අඩංගු වෙන උපකරණයක්. කියන්නේ ඔය ගුවන්විදුලි රූපවාහිනී වගේ සර්කිට් වල මේ උපාංගය තියෙනවා. බලන්න දාරිත්‍රක කියලා තියෙන තැන ඒ දාරිත්‍රක කියනවා වර්ග ගොඩක් තියෙනවා. මේ වගේ වර්ග ගොඩාක් තියෙනවා. එක එක විදිහේ එක එක හැඩයේ දාරිත්‍රක තියෙනවා. හැබැයි මේ මෙතෙන්දි කතා කරන්නේ සාමාන්‍යයෙන් ගුවන්විදුලි යන්ත්‍රවල පාවිච්චි වෙලා තියෙන මෙන්න මේ විදිහේ දාරිත්‍රකයක්. කන්ඩෙන්සර් කියන වචනේ සමහරට අහලා ඇති. කන්ඩෙන්සර් එකක් කියලා කියන්නේ ඒත් මේ දාරිත්‍රකයකට තමයි. දාරිත්‍රක කියන්නේ සිංහලෙන් පාවිච්චි වෙන නම. මේ වගේ දාරිත්‍රකයක් හදලා තියෙන්නේ මේ తాවකාලිකව මේ ආරෝපණ ගබඩා කරන්න පුළුවන් විදිහට. ඒත් මේ දාරිත්‍රකයක සාමාන්‍යයෙන් එහෙම බැලුවාම අග්‍ර දෙකක් තියෙනවා. කම්බි දෙකක්. ඒ කම්බි දෙකෙන් එකක් දිගයි අනිත් එක කෙටි කම්බියක්. මේ දැන් දාරිත්‍රකයක් ගත්තාම මේ දාරිත්‍රකේ දිග කම්බිය තමයි ධන අග්‍රය වෙන්නේ. මේ දිග අග්‍රය තමයි ධන අග්‍රය. කෙටි කම්බිය තමයි ඍණ අග්‍රය. මේ දිග කම්බිය තමයි මොකද්ද? ධන අග්‍රය. කෙටි කම්බිය තමයි ඍණ අග්‍රය. ඒකේ ලකුණු කරලා තියෙනවා ඔය ඍණ කියන එක දාලා තියෙනවා මේ දාරිත්‍රකයේ මතු පිට ඍණ ලකුණ. මෙන්න මේකේ බලන්න සමහරට පෙනේ ඕ මේ තියෙන්නේ. මේකේ බලන්න මේ දැන් මේකේ හැටියට ධනාග්‍රය ඍණාග්‍රය මොකද්ද කියලා හොයාගන්න පුළුවන් නේ. කම්බියේ දිගින්. එතකොට මේ තියෙන්නේ ධනාග්‍රය. දිග කම්බිය ධනාග්‍රය. මේ තියෙන්නේ ඍණාග්‍රය. කෙටි කම්බිය. මෙන්න මෙතන බලන්න මේ තියෙන්නේ සලකුණක්.
මේකේ සලකුණක් තියෙනවා මේ ඍණ ලකුණක් මේ තියෙන්නේ මේ. ඒ තියෙන්නේ ඍණ ලකුණ තමයි. ඒතර මේ කෙටි අග්‍රය තමයි ඍණ අග්‍රය. මේක එතකොට ආරෝපණ ගබඩා කරන්න පුළුවන් උපකරණයක් විදිහට තමයි හදලා තියෙන්නේ ධාරිත්‍රකය කියන උපකරණය. ධාරිත්‍රකයක මේ රූපයක් තියෙනවා. ධාරිත්‍රක වලට පාවිච්චි වෙනවා මේ සංකේත ක්‍රමයක්. කියන්නේ සංකේතයක්. දැන් මෙන්න මෙතන පොඩ්ඩක් බලන්නකො අර ධාරිත්‍ර ගොඩක් තියෙන තැන මෙතන මෙන්න මෙයා ධාරිත්‍රකයක්. මේ ධාරිත්‍රක ගත්තොත් නිකන් මේ බේත් පෙති වගේ තියෙන්නේ. ඒව අර අග්‍ර දෙක ධන ඍණ කියලා ભેදයක් නැහැ. මෙන්න මේ අපි මේ අරගෙන තියෙන ඒවා කම්බි දෙකේ වෙනසක් තියෙනවා. ඒවා ධන ඍණ ભેදයක් තියෙන ඒවා. නිසා සමහර ධාරිත්‍රක තියෙනවා එහෙම ධන ඍණ ભેදයක් නැහැ අග්‍ර දෙක. මොකද මේ අපි කතා කරන ඔය ටියුට් එකේ තියෙන ධාරිත්‍රකය ධන ඍණ ભેදයක් තියෙන ධාරිත්‍රකයක්. පොඩ්ඩක් එතන මේ ධාරිත්‍රක රූපයක් තියෙනවා. මේ ඔයගොල්ලෝ අතිනොත් ඒ ධාරිත්‍රකයක රූපයක් ඇඳලා ධන ඍණ ලකුණු කරන්නකෝ ඒකේ. මේකේ ධන ඍණ ලකුණු කරන්නකෝ. ධාරිත්‍රකයක් ඇඳලා දිග කම්බිය ධනාග්‍රය කෙටි කම්බිය ඍණාග්‍රය විදිහටත් දීලා තියාගන්න. ඍණ ලකුණ දාලා තියෙනවා කෙටි කම්බිය පැත්තේ. හරිද? ධාරිත්‍රකයක් ඇඳලාද? දැන් ධාරිත්‍රකයෙන් කරන්නේ ආරෝපණ ගබඩා කිරීමක් කියවනේ. දැන් නිකන් ඕගොල්ලෝ මේ හිතුවොත් වතුර කෝප්පයක් ගත්තොත් ඒ වතුර කෝප්පෙට වතුර අල්ලන ප්‍රමාණයක් තියෙනවනේ, දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එක එක කෝප්පවල එක එක දාන්න පුළුවන් පරිමා වෙනස්නේ. ඒ වගේ මේ එක එක ධාරිත්‍රකවලක් ගබඩා කරන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය වෙනස්. පොඩ්ඩක් බලන්න මෙන්න මේකේ මේ මෙතන තියෙනවා අගයක් 22 කියලා අගයක් තියෙනවා. එතකොට මේකේ 2200 කියලා අගයක් තියෙනවා. මෙන්න මේ ලොකු ධාරිත්‍රකයක් තියෙන එකේ බලන්න 4700 කියලා අගයක් තියෙනවා. මේ අනිත් ඒවාත් තියෙනවා. එතන මේ දක්වලා තියෙන්නේ ඔය ධාරිත්‍රකයට රඳව ගන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය තමයි. ඒතර ධාරිත්‍රකයක මේ ගබඩා කරන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය මනින ඒකකයක් තියෙනවා. මේ ඒකකයට කියන්නේ
මේ ඒකකය හඳුන්වනවා ෆැරඩ් කියලා. ෆැරඩ්. කැරට් එහෙම නෙමෙයි. ෆැරඩ්. ෆැරඩ් කියන එකකින් තමයි ආරෝපණ ප්‍රමාණය මනින්නේ. කැපිටල් F අකුර තමයි පාවිච්චි කරන සංකේතය. ෆැරඩ් වලට. උතන බලන්න අර කොටුවට යටි දාරිද්‍රකයේ සංකේත කොටුවක් තියෙනවනේ දාරිද්‍රකයේ සංකේතය කියලා. කොටුවට යටින් සංකේතය පස්සේ අඳිමු. කොටුවට යටින් වාක්‍යයක් තියෙනව නේද? දාරිද්‍රකයක ගබඩා කළ හැකි ආරෝපණ ප්‍රමාණය මනින්නේ කියලා. අන්න එතෙන්ට ලියන්න ෆැරඩ් වලිනි කියලා. ෆැරඩ් කියලා අකුරෙන් ලියලා අර කැපිටල් F අකුරත් සංකේතයේ විදිහට දාන්න. ෆැරඩ් කියන එකකින් තමයි මේ ආරෝපණ ප්‍රමාණය මනින්නේ. දැන් ෆැරඩ් කියන ඒකකය ටිකක් ලොකු ඒකකයක්. දැන් අපි දන්නවනේ දිග මනින්න ගියාම මීටර කියන එක තමයි සම්මත ඒකකය දිගමයිනේ. හැබැයි පොඩි දිගවල් මනින්න දුන්නොත් දැන් ඔයගොල්ලන්ට දෙනවා මේ අල්පෙනෙත් එක දිග මනින්න. ඒතර මීටර රූලක් අරගෙන මීටර වලින් ඕක මනින්න ගියොත් ටිකක් අපහසුයිනේ. ඒ නිසා හඳුන්වා දීලා තියෙනවානේ අර මේ උප ඒකක. ඔයගොල්ලන්ගේ ළඟ තියෙන අඩි රූලේ තියෙන උප ඒකක. මීටර වලින් නෙමෙයි ලකුණු කරලා තියෙන්නේ. මොනවද ඔයගොල්ලන්ගේ තියෙන අඩි රූලේ ලකුණු කරලා තියෙන්නේ මේ තරුල් මොනවද ලකුණු කරලා තියෙන්නේ? සෙන්ටිමීටර වලින් සර්. සෙන්ටිමීටර වලින් ලකුණු කරලා තියෙනවා. සෙන්ටිමීටරෙත් ආපහු බෙදලා තියෙනවනේ සයුමි. පුංචි කොටස් වලට. ඒ පුංචි කොටස් මොනවද? මිලිමීටර ඔව් මිලිමීටර වලට බෙදලා තියෙනවා. දැන් මීටරය තමයි සම්මත ඒකකය. දිගමයින. හැබැයි සෙන්ටිමීටර් මිලිමීටර් කියන ඒවාට කියන්නේ උප ඒකක කියලා. උප ඒකක. අර විශාල ඒකකය කුඩා කොටස් වලට බෙදලා තියෙනවා. ඒවට කියනවා උප ඒකක. දැන් ෆැරඩ් කියන ඒකකය තමයි අර ආරෝපණ ගබඩා කරන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය මනින ඒකකය. හැබැයි ඒක විශාල ඒකකයක් ඉඳලා මේකෙත් හඳුන්වා දීලා තියෙනවා උප ඒකකයක්. ඒකට කියන්නේ මයික්‍රෝ ෆැරඩ් කියලා. මයික්‍රෝ ෆැරඩ්. ඒක උප ඒකකයක්. මයික්‍රෝ ෆැරඩ් කියන එකේ සංකේතය ගත්තොත් මෙන්න මෙහෙම සංකේතයක් පාවිච්චි වෙනවා. මෙන්න මෙහෙම අකුරක් පාවිච්චි කරන මේක M අකුර නෙමෙයි මේක ග්‍රීක අකුරක්. මේ අකුර මියු. මියු කියලා කියන්නේ. මේක ග්‍රීක අකුරක්. ඉංග්‍රීසි අකුරක් නෙමෙයි. මියු. මියු F කියලා තමයි මයික්‍රෝ ෆැරඩ් ලියන්නේ. ඒක තමයි මේ මෙතන තියෙන්නේ බලන්න. මේ තියෙන්නේ. මියු කියන එක තමයි තියෙන්නේ අර 2200ත් එක්ක 4701ක් තියෙනවා. මියු කියන එක ඒ කියන්නේ මයික්‍රෝ ෆැරඩ්. මයික්‍රෝ ෆැරඩ් කියන්නේ උප ඒකකයක් ෆැරඩ් වල. ඊළඟ වාක්‍යය එතකොට සම්පූර්ණ කරන්න පුළුවන්. එහි උප ඒකකය ලෙස මයික්‍රෝ ෆැරඩ් භාවිතා කරයි. මයික්‍රෝ ෆැරඩ් භාවිතා කරයි. මයික්‍රෝ ෆැරඩ්. හරිද? දැන් මේකේ මේ සංකේතය ගත්තොත් මේකට පාවිච්චි වෙනවා සංකේතයක් විදිහට මෙහෙම ඉරි දෙකක් යොදා ගන්නවා සංකේතයේ විදිහට.
මෙන්න මේ වගේ තමයි සංකේතය තියෙන්නේ. මේක අර කොටුවක් තියෙනවනේ එතන සටහන් කරගන්න. මේ තියෙන ධාරිත්‍රකයක සංකේතය. ඉරි දෙකක් විදියට තියෙනවා. ඒක දෙපැත්තට අර අග්‍ර දෙක තියෙනවා මේ කම්බි දෙකක් විදියට. එතන ඕක ඇඳලා දැන් මේ තියෙන සංකේතය අර ධන ඍණ ඇතරම් ભેදයක් නැති ධාරිත්‍රකයක සංකේතයක් තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ පොතේ දීලා තියෙන මේ සංකේතය. නමුත් ඇත්තටම දැන් ඔය උදාහරණයක් විදිහට අපි මේ ගත්ත අපි බාහිර රූපයක් ඇඳ එකේ ධන ඍණ තියෙනවා කිව්වනේ. එතකොට පොඩ්ඩක් ඔය සංකේත වෙනස් වීමක් තියෙනවා. මේකේ ලියලා තියන්නේ යටින් මේ මම මේ ඊතල දාලා තියෙන්නේ ඒ විදිහේ ධන ඍණ නැති ධන ඍණ ભેදයක් නැති ධාරිත්‍රකයක සංකේතය තමයි මේ තියෙන්නේ. ධන ඍණ ලෙස අග්‍ර වෙන් වී නැති ධාරිත්‍ර කොට සංකේතයක් තමයි තියෙන්නේ. ධන ඍණ ભેදයක් තියෙන එකක අපි කොහොමද බලමු සංකේතය. එහෙම එක සංකේතය ගත්තොත් ඒකේ තියෙන මෙහෙම ඉරකුයි කොටුවකුයි මේ වගේ සංකේතයක් පාවිච්චි වෙන්නේ ඉරකුයි කොටුවකුයි වගේ තමයි ඒකේ තියෙන්නේ. ඉරයි පොඩි කොටුවක් විදියට කොටුව තමයි ඍණ පැත්ත. ඒක ධන ඍණ අග්‍ර තියෙන ධාරිත්‍රකයක සංකේතය. ඒතර මේකේ සංකේත දෙකක් මං ඇඳ හැබැයි ගොඩක් වෙලාවට අර මුලින් ඇදපු සංකේතය දෙන්න පුළුවන් ධාරිත්‍රකයේ සංකේතය වන්නේ කියලා විභාගෙම තෝරන්න මේ දෙනකොට නිකන් මතකේ තියාගන්න. හැබැයි මේ ධන ඍණ ભેදයක් තියෙන ඒවායේ සංකේතය පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඊළඟට තව මේ මතක් කරන්න ඕනේ දැන් අර මම අර ගෲප් එකට දාලා තිබ්බා දැන් ටෙස්ට් එකට අර දින වෙන් කරගන්න මේ Google ෆෝම් එක ගොඩක් අය ඒක පුරවලා එවලා තිබ්බා. ඒක මං කිව්වේ සිකුරාදට කලින් පුරවන්න කියලා. ඊට පස්සේ මම හිතන්නේ ඒක පුරවන්න බැරි තත්ත්වයටපත් වුණා. කවුරු හරි කෙනෙක් පුරවල නැති කෙනෙක් ඉන්නවනම් මේ පන්තිය ඉවර වෙච්ච ගමන් පුරවන්න. මම ඒක ආපහු මම හිතන්නේ දාලා තියෙනවා. දැන් පොඩ්ඩක් ආපහු ඒක
මේ ඒ වෙලාවේ කියන්නේ පන්ති ඉවරුනහම මේ පුරවන්න පුළුවන් මේ පැය භාගයක් විතර යනකම්. හැබැයි මේ සවුන්ද දවස් දැන් තෝරන්න එපා. මොකද සවුන්ද දවස් වෙන් කරපුවා දැන් දාලා ඉවරයි. මම ගෲප් එකට සවුන්ද එන්න ඕන අයගේ ලිස්ට් එක දාලා තියෙනවා. අද හවසට මම අනිත් දින ටිකත් ඔක්කොම දානවා. මේ ඒ නිසා දාපු දිනයක් වෙන් කරගත්තේ නැති අය ඉන්නවා නම් ගෲප් එකට අවිල්ලා තියෙන ඒ Google ෆෝම් එක මේ පුරවලා සබ්මිට් කරන්න. ඒතර මේක පන්තියට ඇවිල්ලා ලියන ටෙස්ට් එකක්. ඉතින් පාඩම් කරන්න තුන්වෙනි වාර පරීක්ෂණ විදියට තියෙන්නේ. ඒ කියන්නේ 6 සියලු පාඩම් වලට අදාළව තියෙන්නේ. ඉතින් බලමු ඒක පාඩම් කරලා ලියන්න. මේ නිකම්ම ඇවිල්ලා ලියන්න යන්න එපා. හොඳ ලකුණක් ගන්න උත්සාහ කරන්න. බලමු අපි මේකේ කොහොමද දැන් ඔයගොල්ලන්ගේ මතකය කියලා. ඉතින් ප්‍රශ්න පත්‍රයකට හරියට මේ අවුරුද්ද පෞගිය මේ අවුරුද්ද පුරාම මේ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් ලියන විදිහට ලියලා නැති නිසා සමහර අයට දැන් ප්‍රශ්න පත්‍ර ලියන විදිහත් අමතක වෙලා ඇති. ඒ වගේම මේ අපි පාඩම් දැන් ඉගෙන ගත්තට ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න මොන විදිහටද එන්නේ ඒවට උත්තර ගොඩනගා ගන්න කොහොමද කියන එක ප්‍රශ්න වලට උත්තර ලියලාම තමයි හදා ගන්න ඕනේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට ටිකක් අඩුවෙන් තමයි ලැබිලා තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ කාලේ අරගෙන ගෙදර ඉඳගෙන තමයි මේ ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. සාමාන්‍ය විදිහට ප්‍රශ්න පත්‍රයක වාතාවරණය යටතේ ලියලා නැහැ කලින්. ඒ නිසා මේක අනිවාර්යෙන් පන්තියට ඇවිල්ලා ලියන්න. බලමු අපි කොහොමද ලකුණු ඊට පස්සේ කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟ දැන් අද මේ පාඩම ඉවර වෙනවා. ඊළඟ පාඩමට අදාළ ටියුට් එක ටෙස්ට් එකට ආපුවාම ක්ලාස් එකෙන් ගන්න පුළුවන් මේ ඔසාකායකේ අයට දිනෙතේ අයට හෙටින් පස්සේ ඒගොල්ලන්ටත් ආයතනෙන් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ටෙස්ට් එක පන්තිය ආරම්භ කරාම තියෙනවා. ඒ නිසා සමහර විට ඔයගොල්ලන්ට කියන්නේ දිනෙතේ අයට ජනවාරි පළවෙනිදා සෙනසුරාදා තියෙන්න පුළුවන්. කියන්නේ පන්ති ආරම්භ වෙන්න පුළුවන්. මම මැසේජ් එකක් දානවා එහෙම වුණොත් ජනවාරි පළවෙනි සතිය හෝ දෙවෙනි සතියේ ඔයගොල්ලන්ට පන්ති බොහෝ විට ආරම්භ වෙයි. එහෙම වුණොත් ඒ ආරම්භ වුණාම ඔයගොල්ලන්ට ටෙස්ට් එක තියෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් පාඩම් කරන්න මේ සතිය ඇතුලේ දිනතේ අයත් දෙගොල්ලන්ටම මේ දැන් තුන්වෙනි පාඩමේ ටියුට් එක අරගන්න පුළුවන්. ඒක මේ දිනතේ අයට හෙට ඉඳන් ගන්න පුළුවන්. ඔසාකායක අයටත් හෙට ඉඳන් ඔෆිස් එකෙන් ගන්න පුළුවන්. ඒතර ටෙස්ට් එකට එන අයට ඒ ටෙස්ට් එකට ආපුවාම ටියුට් එකක් ගන්න පුළුවන්. ජනවාරි මාසෙට අදාළ ටියුට් එක. බොහෝ විට අපිට ඊළඟ අවුරුද්දේ මේ ජනවාරි මාසේ මුල මේ සාමාන්‍ය පන්ති ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ටියුට් එක අරන් තියාගන්න. ඒක ලබන ඊළඟට අපිට කරන්න තියෙන පාඩම අලුත් පාඩමක් ඒකට අදාළ ටියුට් එක තමයි මම කිව්වේ ගන්න පුළුවන් කියලා. හරි. මේ දාරිද්‍රකයක් එහෙම නැත්නම් කන්ඩෙන්සර් එකක් දැන් ආරෝපණ ගබඩා කරන්න පුළුවන් එකක් කියලානේ කිව්වේ. මේක ආරෝපණ ගබඩා කරන බව පෙන්වන්න සරල ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. හරි පොඩ්ඩක් බලන්නකො මෙන්න මේක. අපි හිතමු එහෙම කොහොමද බලමු අපි මේ දාරිද්‍රකයක් ආරෝපණය කිරීම කරන්නේ. අපිට පුළුවන් මේ ඔය දාරිද්‍රකයක් අරගෙන ඉස්සෙල්ලාම එහෙම දාරිද්‍රකයක් අරන් අපි මේකට මේ LED කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. නිකන් ඉස්සෙල්ලා LED එකක් LED කියන එක මතක ඇතිනේ. LED එකක් අරන් මේ LED එකක ඒකෙත් තියෙනවනේ අග්‍ර දෙකක්. ඒකෙත් ධනරින තියෙනවා. එතකොට ඒකේ දිගාග්‍රය ධනාග්‍රය
කෙටි අග්‍රය ඍණ අග්‍රය. වයර් දෙකකින් අපි මෙහෙම දාරිද්‍රකයේ ධනාග්‍රය LED එකේ ධනාග්‍රයටත් අඳින්න එපා මොනවත්. LED එකේ අර කෙටි අග්‍රය ඍණ අග්‍රය දාරිද්‍රකයේ ඍණ අග්‍රයටත් ඔහොම සම්බන්ධ කරලා බලනවා. මොකක්වත් නිරීක්ෂණයක් නැහැ. ඔහොම සම්බන්ධ කරාට. ඊට පස්සේ අපි කරන්නේ මේ දාරිද්‍රකය අරන් ආපහු LED එක අයින් කරලා අපි මේකේ මේ දාරිද්‍රකයට මේ බැටරි කෑල්ලක් සම්බන්ධ කරනවා. වියලි කෝෂයක් සම්බන්ධ කරනවා. පිට මේ තියෙන්නේ වියලි කෝෂය. ඒකේ ධනාග්‍රය අපි අනිත් පැත්තට ගමු ලේසියට. මෙන්න ධනාග්‍රය. එතකොට මේක මේ විදිහට බැටරි කෑල්ල ධනාග්‍රය ඍණාග්‍රය ඔයගොල්ලෝ හොයාගන්න දන්නවා. ගහලා තියෙනවා. එතකොට මෙතන ධනාග්‍රය මේ පැත්ත ඍණාග්‍රය මේ තියෙන දාරිද්‍රකේ ධන ඍණාග්‍ර දෙක. වයර් වලින් සම්බන්ධ කරනවා දැන්. මෙතන ඉඳලා වයර් එකක් ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. ධනාග්‍රයේ ඉඳලා වයර් එකක් ධනාග්‍රයට සම්බන්ධ කරනවා. මේ වියලි කෝෂය මේ තියෙන දාරිද්‍රකය. ඔහොම සම්බන්ධ කරලා විනාඩියක් විතර තියෙනවා. විනාඩියක් විතර ඔහොම තියලා ඊට පස්සේ කරන්නේ අපිට දැන් අර වියලි කෝෂය අයින් කරලා ඒකේ වයර් දෙක ඊට පස්සේ සම්බන්ධ කරනවා මේ විදිහට LED එකකට. බැටරි කෑල්ලට සම්බන්ධ කරලා තියලා ඊට පස්සේ LED එකට ගන්න දැන්. මේ මුලින් නිකම්ම LED එකට අල්ලලා බලනවා මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බැටරි කෑල්ලට සම්බන්ධ කරලා තියලා ඊට පස්සේ නැවත ආයෙත් LED එකට සම්බන්ධ කරනවා. එහෙම තියලා දැන් නැවත අර LED එක අරගෙන තියලා බලනවා. මොකද වෙන්නේ කියලා. බැටරිය අයින් කළා. මෙන්න LED එක. ඒක එතකොට ධනාග්‍රය තියෙනවා. ඍණාග්‍රය තියෙනවා. වයර් එකකින් සම්බන්ධ කරා මෙහෙම. අන්න එතකොට මේ බල්බ් එක නැත්නම් LED එක බල්බ් එක නෙමෙයි LED එක මෙහෙම දැල්වීමක් වෙනවා. බෑ ටික වෙලාවක් දැල්විලා ඊට පස්සේ ටික ටික එළිය අඩු වෙලා නිමිල යනවා. ටිකටම පත් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මුලින් දාරිද්‍රකයට LED එක සම්බන්ධ කිරීම. එතන මොකද වෙන්නේ? නිරීක්ෂණයක් නැහැ. ඊට පස්සේ ටික වේලාවක් දාරිද්‍රකය බැටරියට
සම්බන්ධ කර තැබීම. ඊළඟ පියවරේදී කරේ වියලි කෝෂය අයින් කරලා LED එක නැවත සම්බන්ධ කරා. වියලි කෝෂය ගලවා දැන් බැටරිය ගලවා නැවත LED එකට සම්බන්ධ කිරීම. හරි. ඔතන දාරිද්‍රකයක් ආරෝපණය කරන අයුරු කියලා තියෙනවනේ කොටුවක්. එතකොට මේකේ ආරෝපණය කිරීම කියන එක කරනකොට අපි කරන්නේ බැටරියට සම්බන්ධ කරලා තියෙන එක. දැන් ඔයගොල්ලන් තේරුම් ගියානේ මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ අඳිනකොට මේ ආරෝපණය කරන අයුරු කියන එකේදී ඔයගොල්ලන්ට පුළුවන් මේ එන්න මේ රූපය අඳින්න මේ රූපය අඳින්න පුළුවන් ආරෝපණය කිරීම කියන එකට. ඒක අඳින්නකො දැන් මේ තේරුම් ගන්න ඕන නිසා මම මේ ඔක්කොම විස්තර කරමින් ගියේ. ඒ කියන්නේ අපි නිකම්ම දාරිද්‍රකයට LED එකක් සම්බන්ධ කරාට දැල්වීමක් නැහැ. ඒතර බැටරියට සම්බන්ධ කරලා තියෙනකොට තමයි ඒකට ආරෝපණ ගබඩා වෙන්නේ. ඒ නිසා මේ 7 වෙනි පිටුවේ යටම කොටුවේ මම මේ කහ පාටින් කොටු කරලා තියෙන රූපය අඳනනම් හරි. දාරිද්‍රකය ආරෝපණය කිරීම කියන එක තමයි මේ තියෙන්නේ. ආරෝපණය කිරීම කරන අයුරු කියන එකේ ඔය රූපය අඳින්න ඉතර කරන්නේ වියලි කෝෂයකට දාරිද්‍රකේ සම්බන්ධ කරලා ටික වෙලාවක් තියන එක. මම කහ පාටින් කොටු කරලා තියෙන එක විතරක් 7 වෙනි පිටුවේ යට තියෙන කොටුවේ අඳින්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ අර මේ මං කියවනේ ටියුට් එක ගන්න කියලා. ඒ ටියුට් එක ගන්න ගනිද්දි මේ ඔෆිස් එකට ඔයගොල්ලන්ගේ මේ දැනට ටෙලිග්‍රෑම් වල ඉන්න අංකය ටෙලිග්‍රෑම් නම්බර එක දෙන්න මේ මතක් කරලා ඒක දෙන්න ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් වල ඉන්න නම්බර එක
මොකද බොහෝ විට දැන් ඔයගොල්ලෝ ලබන අවුරුද්දට ගියාම දැන් 7නේ ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් අලුතෙන් ආපහු හදනවා. ඒකට ඇඩ් කරන්න ඒ ජනවාරි දැන් ටියුට් එක ගන්න වෙලාවේදී ඒ නම්බර එක දෙන්න. මොකද අපි දැන් සාමාන්‍ය පන්ති පටන් ගත්තත් ටෙලිග්‍රෑම් ගෲප් එක දිගට තියාගෙන යනවා. අපි දන්නේ නැහැ මොන මොහොතක ආපහු පන්ති නවත්වෙන්න වුණොත් එහෙම. ඒ නිසා ගෲප් එක දිගටම තියාගෙන යනවා. ඒ වගේම සමහර අත්‍යවශ්‍ය දේවල් දැනුම් දෙන්නත් ගෲප් එක තියෙනවා. ඒ නිසා ගෲප් එක මේ දිගටම තියෙනවා. ඒ අලුතෙන් හදන 7ට අදාළ ගෲප් එකට ඇඩ් කරගන්න ඔයගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් අංකය මතක් කරලා දෙන්න. වෙන කවුරු හරි නම් ටියුට් එක ගෙනියන්න එන්නේ අම්මා හරි තාත්තා හරි වෙන කවුරු හරි නම් ඒ නම්බර එක දීලා එවන්න. නැත්තම් ගැටලුවක් මතුවෙනවා. ඒ එන කෙනා සමහරට දන්නේ නැහැ. ඒ හින්දා මතක් කරලා ඒක දෙන්න. ජනවාරි ටියුට් ගන්න කට්ටිය එක්කෙනා අලුත් ගෲප් එකට එකතු කරනවා. ඒ නිසා මේ ටෙලිග්‍රෑම් අංකය මතක් කරලා අරන් එන්න. බොහෝ විට අපිට ජනවාරි මාසේ මුල් සතියේ හෝ දෙවන සතියේ මේ සාමාන්‍ය පන්ති ආරම්භ කරන්න පුළුවන් වෙයි. මේ සතිය ඇතුලේ මම ගෲප් එකට දානවා. ඒ වගේම ඊළඟ සතියේ එතකොට අපිට පන්තියේදී මට දැනුම් දෙන්න පුළුවන්. ඒ සතියේ පන්ති තියනවද පටන් ගන්නවද කියන එක. හරිද? ක්ලාස් ඉවර වෙන කීයටද කියලා අහලා තිබ්බයි කෙනෙක්. මේ සාමාන්‍ය නම් මේ අපේ ඔන්ලයින් ක්ලාස් එක ඉවර වෙන්නේ 2ට. අද පාඩම මේ ඉවර වෙන නිසා පාඩම ඉවර වුණාම අපිට පන්ති ඉවර කරගන්න පුළුවන් වෙයි. දැන් මේකේ මේ ආරෝපණය කරන විදිය නැන්දේ. ඊට පස්සේ පෙරලන්නකෝ අනිත් පිටුව 8 වෙනි පිටුව ටියුට් එකේ. එතන තියෙනවා ආරෝපණය වූ දාරිද්ර්‍යකයක ආරෝපණ විසර්ජනය කිරීම කියලා. විසර්ජනය කියන්නේ ඉවත් කිරීම. ආරෝපණ ඉවත් කිරීම තමයි විසර්ජනය කියන්නේ. ඒක තමයි අර ඊළඟ මේ රූප සටහනේ මෙන්න මේකේ පෙන්ලා තියෙන්නේ ආරෝපණ විසර්ජනය කිරීම. ඒතර බැටරි අයින් කරලා LED එකක් සම්බන්ධ කරනවා. එතකොට LED එක දැල් වෙනවා. ඒ LED එක දැල් වෙන්නේ දාරිද්ර්‍යකයේ තියෙන ආරෝපණ LED එක හරහා ගමන් කරන නිසා. මේකෙත් මේ ධනාග්‍රය, මේ ඍණාග්‍රය, මේකෙත් මේ ධනාග්‍රය, ඍණාග්‍රය. එතකොට 8 වෙනි පිටුවේ කොටුව ඇතුලේ මේ රතු පාටින් මම කොටු කරපු එක අඳින්න පුළුවන්. ඒක නිරීක්ෂණයක් අපිට දකින්න පුළුවන්. LED එක දැල්වි ක්‍රමයෙන් එළිය අඩු වෙනවියයි. මේක සම්බන්ධ කරද්දි මතක තියාගන්න අර ධන ඍණ හරියට ගලපන්න ඕන. දාරිද්ර්‍යකයේ ධනාග්‍රය බැටරි කෑල්ලේ ධනාග්‍රයට සම්බන්ධ කරන්නේ. ඒ වගේම LED එකට සම්බන්ධ කරනකොට දාරිද්ර්‍යකයේ ධනාග්‍රය LED එකේ ධනාග්‍රයට සම්බන්ධ වෙන්න ඕන. ඒ LED එකෙත් අර දිගාග්‍රය තමයි ධනාග්‍රය. දිග කම්බිය තමයි ධනාග්‍රය.
රූපය අඳින්නකෝ 8 වෙනි පිටුවේ. ඊළඟ සතියේ පන්ති තියනවාද කියලා අහලා තිබ්බා. මේ ඊළඟ සතියේ සම්බන්ධ වෙනවා මේ බලමු සමහරට දැන් ඊළඟ සතියේදී මේ ඔයගොල්ලන් කොහොමත් අර දැනුවත් කරන්න සම්බන්ධ වෙන්න වෙනවා. සාමාන්‍ය පන්ති මේ ආරම්භ වෙනවද නැද්ද කොහොමද තියෙන්නේ කියන එක කියන්න. ඒ නිසා ඊළඟ සතියේ පන්ති තියනවා. ඒක මතක තියාගන්න. ඒ අතරතුර ගෲප් එකත් බලන්න. මේ ගෲප් එකේ මොනවා හරි පණිවිඩ දාලා තිබ්බොත් කොහොමද ගෲප් එක බලන්න වෙනවා. දැන් අද හන්දෑවෙන් පස්සේ බලන්න අර ඕගොල්ලන් කියන්නේ උසාකායකේ අයට ටෙස්ට් එකට එන්න ඕන දින ටික සහ ඒ වෙලාවල් ටික ඕගොල්ලන්ගේ අංකත් එක්ක අද හවස 6න් පස්සේ මම දානවා. සඳුදා කට්ටියගේ දාලා තියෙන දැනටමත්. ඒතර ඒගොල්ලෝ හෙට ඒ දීලා තියෙන වෙලාවට විනාඩි 5කට විතර කලින් එතෙන්ට එන්න. මේ ලොකු ප්‍රමාණයක් නැහැ. ඔය පොඩි ප්‍රමාණයක් තමයි ගෙන්නගෙන කරන්නේ. ඒ නිසා ඇවිල්ලා සාමාන්‍යයෙන් පැය 1 මිනිත්තු 45ක් වගේ කාලයක් තියෙනවා ඔයගොල්ලන්ට පේපර් එක. පැය 1 මිනිත්තු 45ක් මේ ලියන්න ෆුල් ස්කැප් වගේ කොලේකුත් අරගෙන එන්න. උත්තර ලියනකොට පේපර් එකේ ලියන්න පුළුවන් ඒවා පේපර් එකේම ලියන්න පුළුවන්. ඒකේ ලියන්න ඉඩ නැති ඒවා වෙනම ප්‍රශ්න අංකේ දාලා ඔයගොල්ලන්ගේ උත්තර ලියන කොලේ ලියන්න පුළුවන්. ඉතින් ලියන
ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. නිසා පාඩම් කරලා එන්න. හරි. දැන් මේ තියෙන්නේ එතකොට මේ ආරෝපණ ඉවත් වීම විසර්ජනය වීම. මතක තියාගන්න අර LED එක දැල් වෙන්නේ ධාරිත්‍රකේ ගබඩා වෙලා තිබිච්ච ආරෝපණ LED එක හරහා ගමන් කරනවා. ඒක තමයි දැල් වෙන්නේ. අර මුලින් මම පෙන්නුවේ මේ මෙතන පෙන්නලා තියෙන්නේ උඩම පෙන්නුවේ මේ එහෙම ආරෝපණයක් නොකර ධාරිත්‍රකයට LED එකක් තිබ්බට නිරීක්ෂණයක් නැහැ. දැල්වීමක් නැහැ. බැටරි කෑල්ලට සම්බන්ධ කරාට පස්සේ තමයි මේ නිරීක්ෂණය එන්නේ. ඒ කියන්නේ බැටරි කෑල්ලට සම්බන්ධ කරාම තමයි ආරෝපණය වීම වෙන්නේ. ඒතර ආරෝපණය වීම කියන්නේ ආරෝපණ එක්රැස් වෙනවා ගබඩා වෙනවා. විසර්ජනය වීම කියන්නේ එක්රැස් වෙච්ච ආරෝපණ ඉවත් වීම. ඊට පස්සේ මේකේ බලන්න මේ අභ්‍යාස කියලා ප්‍රශ්න දෙකක් තියෙනවා. බලන්න මේකේ උත්තර ටික ලියන්න පුළුවන්ද බලන්න මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න තුනට. ඒකට මේ ඕගොල්ලෝ අර ප්‍රශ්න වලට උත්තර ලියන පොඩි පොත තියෙනවා නම් ඒකේ ප්‍රශ්න අංකේ දාලා ඒකේ ලියන්න පුළුවන්. ප්‍රශ්න වලට උත්තර ලියන මේ පොතකුත් මම අර තියාගන්න කියලා තියෙනවනේ. ඒකට පොඩි පොඩ තිබ්බාම ඇති මේ පිටු 80ක විතර මේ පාඩමේ නම ස්ථිති විද්‍යුතය කියලා දාලා අභ්‍යාස කියලා දාලා ඊට පස්සේ ප්‍රශ්නේ අංකේ දාලා උත්තර ටික ලියන්න බලන්න. ඔය ප්‍රශ්න තුනට දැන් මේ කතා කරපු ඉගෙනගත්ත ඒවා පාවිච්චි කරලා ලියන්න බලන්න. ඒ වගේම අපිට මම හිතන්නේ අර කලින් ඔක්තෝබර් ශාක විවිධත්වයේ ටියුට් එකේ තියෙනවා ප්‍රශ්න කීපයක් බලන්න. මල්චාරි නිදිද? මල්චාරි සිග්නල් නැති වෙලාද? හැලහොල්මනක් නැතුව ඉන්නේ නිකන් නිින්ද ගිහිල්ලා වගේ මට පේන්නේ නිකන්. දැන් ෆොටෝ එකක් දාලා තියෙන්නේ. මල්චාරි වෙන කොහේ හරි ගිහිල්ලාද? හරි ඉක්මනින් උත්තර ටික ලියන්නකෝ බලන්න. සනුර ළඟ තියෙනව නේද මේ ධාරිත්‍රකයක්? ඔව් ධාරිත්‍රකයක් තියෙනව නේද? පේනවා නේද ඒකේ අර දිගාග්‍රය සහ කෙටිඅග්‍රය කම්බි දෙක? සනුර ළඟ තියෙනවා මේ ධාරිත්‍රකයක් පේනවා ඇති. බලන්න උත්තර ටික ඉක්මනින් ලියන්නකෝ.
ඔය තිසංග ළඟ මොකද්ද තිබ්බේ හංසලු මොකද්ද තිබ්බේ පෙන්නන්න බලන්න. මොකක්ද ඒක? චූටක් ඈඩ් කරන්නකෝ. ආයේ දාරිද්‍ර ගැන ලොකු එකක්. යෝධ එකක්. ඔයගොල්ලෝ ලියලා ඉවර වුණොත් අර ප්‍රශ්න ටිකට හරි ලකුණක් දාන්න. ලියලා ඉවර නම් හරි ලකුණක් දාන්න. ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඉවර නම් මල්ෂාර ඉන්නව නේද? මං හිතුවේ මල්ෂාර නිදි කියලා. හොඳයි මේකේ දැන් අර ප්‍රශ්න තුනම ඉවර නම් හරි ලකුණ දාන්න. අන්තිම එක පොඩ්ඩක් හරියට කල්පනා කරලා බලන්න මේ අන්තිම ප්‍රශ්නේ අහන එක.
හොඳයි දැන් ලියලා ඉවර නම් අත්සලකුණ දාන්නකෝ. සමහර අය නම් ඉවර කරලා තියෙනවා. දැන් හරි ලකුණ හරි. එකොළොස් දෙනෙක් විතර දාලා තියෙනවා. ඉවර නම් බලන්න. හොඳයි මේකේ බලන්න දැන් අහන ප්‍රශ්නේ බැලුවොත් ස්ථිති විද්‍යුත් ආරෝපණ භාවිතයට ගන්න අවස්ථා දෙකක්. දැන් අපි කතා කරලා තියෙනවනේ. මොනවද ස්ථිති විද්‍යුත් ආරෝපණ පාවිච්චි කරන අවස්ථා කියලා අහන්නේ. ඔව්. අවස්ථා දෙකක් අහනවනේ. එකක් කියන්න බලන්න. විදුෂ විදුෂ අවස්ථාවක් කියන්න බලන්න. ප්‍රමෝද්‍ය ඡායා පිටපත් යන්ත්‍ර. ඔව් හරි. අපිට එකක් ගන්න පුළුවන් ඡායා පිටපත් යන්ත්‍රවලදී. තව අවස්ථාවක් කියන්න බලන්න. වෙන මොනවද ගන්න පුළුවන්? අකලංක ස්වර්ණ ඔව් ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. ඔව් එතන දැන් අවස්ථා විදියටයි අහන්නේ. එතකොට මේකෙදි මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය පාවිච්චි කරනකොට නම් භාවිතා වෙනවා තමයි. භාවිතා කිරීම කියලා ලියන්න. හැබැයි මේකේ දැන් තවත් එදිනෙදා අපිට හම්බ වෙන අවස්ථා කීපයක් තියෙනවා. පාවිච්චි වෙන එකක් ඔය ඡායා පිටපත් යන්ත්‍ර ක්‍රියා කරනකොට නැත්නම් ඡායා පිටපත් කරනකොට ඒ වගේම මේ කැමරාවල ෆ්ලෑෂ් ලයිට් එක සැනලි පහන කියලා සිංහලෙන් කියන්නේ. මේ කැමරාවල සැනලි පහන දැල්වීමේදී ෆ්ලෑෂ් ලයිට් එක තමයි සැනලි පහන කියලා කියන්නේ. තව මොනවද ගන්න පුළුවන් අවස්ථා? ස්ථිති විද්‍යුත් ආරෝපණ පාවිච්චියට ගන්න අවස්ථා. ඔව් වෙන මොනවද ලියලා තියෙන්නේ ඔයගොල්ලෝ? ඡායා පිටපත් යන්ත්‍රය හරි. දාරිත්‍රකයක් ගන්න පුළුවන්. දාරිත්‍රකය ඒ වගේම සැනලි පහන ඊට පස්සේ තියෙනවා ශිෂ්‍යයෙක් විසින් පිරිමැදීම මගින් ආරෝපණය කරගත් PVC දණ්ඩක් නූලකින් එල්ලා සේද වලින් පිරිමැදින ලද වීදුරු දණ්ඩක් ඒ අසලට ගෙන එන ලදී. එතන මේ පිරිමැදීමෙන් ආරෝපණය කරගත්ත PVC දණ්ඩක් නූලකින් එල්ලලා ඒක ළඟට වීදුරු කූරක් කියනවලු. එතකොට PVC දණ්ඩ ඉවතට තල්ලු වී යනු නිරීක්ෂණය විය. PVC දණ්ඩ විකර්ෂණය වීමට හේතුව කුමක්ද කියලා අහනවා. ඇයි එහෙම වෙනව ඇත්තේ? එම විකර්ෂණය වෙන්න හේතුව මොකක්ද කියලා අහන්නේ. මොනවා වෙන්න පුළුවන්ද හේතුව? ඔව් සනුල සජාතීය විද්‍යුත් ආරෝපණ විකර්ෂණය වන නිසා. ඔව් එතකොට මේකේ අපිට හේතුව විදියට ලියන්න වෙන්නේ අර PVC දණ්ඩයේද වීදුරු දණ්ඩයේ ඇති ආරෝපණ වර්ගයම තිබීම කියලා. වීදුරු දණ්ඩයේ ඇති ආරෝපණ වර්ගයම PVC දණ්ඩේ තිබීම කියලා ලියන්න. මොකද මේ සිද්ධියට හේතුව නිරීක්ෂණයට හේතුවනේ අහන්නේ.
එහෙනම් PVC දණ්ඩ සතු ස්ථිර විද්‍යුත් ආරෝපණ වර්ගය මොකක්ද කියලා අහනවා. කාටද හොයාගන්න පුළුවන්? ඔව් මොකක් වෙන්න ඕනද? PVC දණ්ඩේ තියෙන ආරෝපණ වර්ගය. කොබාන්න හොයාගත්ත කට්ටිය. මොන ආරෝපණද PVC දණ්ඩේ තියෙනවා ඇත්තේ? ඔව් දේශාන් මොකක්ද ආරෝපණ වර්ගය? සර් ධනාරෝපණ. ඔව් ධනාරෝපණ තමයි. හොඳයි. දැන් මේක ධනාරෝපණ කියලා අපි හොයාගන්නේ කොහොමද? අපි ඉගෙනගෙන තියෙනවා ඡේද රෙදි වලින් පිරිමැදුණු වීදුරු කූරක තියෙන ධනාරෝපණ. එහෙනම් එයාගෙන ආපුවාම විකර්ෂණය වෙනවා නම් PVC දණ්ඩේ තියෙන්න ඕනෙත් එහා සමාන ආරෝපණ වර්ගයක්. ඒතර මතක තියාගන්න අර ඡේද රෙදිකින් පිරිමැද්දාම වීදුරු කූරකට එන්නේ ධනාරෝපණ කියන එක. එහෙනම් ධනාරෝපණ තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා තමයි විකර්ෂණය වෙන්නේ. ඊළඟ රූපයක් තියෙනවා මම මේ ඇඳලා තියෙන රූපය x අග්‍රය A කියන ස්ථානයට සම්බන්ධ කරනවලු. එතන x අග්‍රය කියලා අදහස් කරන්නේ මෙන්න මෙතන මේ කෙලවර A වලට සම්බන්ධ කරනවලු. එවිට මිලිමීටරයේ කටුව මේ මෙතන මිලිමීටරයක් තියෙන්නේ උත්ක්‍රමණයක් වුණාලු චලනයක් වුණාලු B ස්ථානයට සම්බන්ධ කළ විට නැවත චලනය විය. ඊට සිදුවීම පැහැදිලි කරන්නලු. එතකොට මේ මොකද්ද මේකේ වෙනව ඇත්තේ? ඒ වලට සම්බන්ධ කරාම මොකද්ද සිද්ධ වෙන්නේ? කොහොමද මේක පැහැදිලි කරන්නේ මේ නිරීක්ෂණය? අර මිලිමීටර කටුව එයි චලනය වෙන්නේ වෙනුර දාත්‍රිකයේ ආරෝපණ එක් රැස් කරන නිසා. ඔව් දාරිත්‍රකයට ආරෝපණ ගබඩා වෙනකොට විදුලි ධාරාවක් ගමන් කරනවා. ඒ නිසා තමයි මිලිමීටරය උත්ක්‍රමණයක් නැත්නම් අර කටුව චලනයක් වෙන්නේ. ඒ කියන්නේ දාරිත්‍රකය පළවෙනි අවස්ථාවේදී දාරිත්‍රකයේ ආරෝපණය වෙනකොට විදුලි ධාරාවක් ගමන් කරනවා. ඊට පස්සේ ආපහු B වලට ස්පර්ශ කරාම ඒ කියන්නේ මේ A වලට ස්පර්ශ කරලා තියෙන එක මේක මෙතෙන්ට ගත්තොත් එතකොටත් මිලිමීටරය උත්ක්‍රමණය වෙනවලු. ජනුල් මොකක්ද ඒකට හේතුව? ඔව් කියන්න බලන්න. B ස්ථානයට සම්බන්ධ කළ විට LED එක දැල්වෙන හේයින් එයින් විදුලිය ගමන් කරන බව පෙන්වන නිසා මිලිමීටරයේ කටුව චලනය වේ. ඔව් මෙතෙන්දි වෙන්නේ අර දාරිත්‍රකයේ ඉඳලා ආරෝපණ විසර්ජනය වෙනවා LED එක හරහා. එතකොට විදුලි ධාරාවක් යනවා. ඒ නිසා මිලිමීටරයේ කටුව චලනයක් වෙනවා. ඒකෙදි ලියවෙන්න ඕන මේ ලියනකොට ලියන්න දාරිත්‍රකයේ ආරෝපණ විසර්ජනය වේ. එවිට LED හරහා සහ මිලිමීටරය හරහා ධාරාවක් ගමන් කරන නිසා විසර්ජනය කියන එකතු කරන්න දාරිත්‍රකයේ ආරෝපණ විසර්ජනය වේ. එවිට LED එක හරහා සහ මිලිමීටරය හරහා ධාරාවක් ගමන් කරයි. මේ අවස්ථාවේ දැකිය හැකි තවත් නිරීක්ෂණයක් ලියන්න කියනවා. ඒතකොට ඒක දැන් කියවුණා. මොකද්ද? ඒ කියන්නේ අර මිලිමීටරයේ කටුව චලනයට අමතරව දකින්න පුළුවන් වෙන නිරීක්ෂණයක් අහන්නේ. මොකද්ද වෙනත් නිරීක්ෂණයක්? දැන් ඒක කියවුණා. මිලිමීටරයේ කටුව චලනයට අමතරව දැන් ඔය B කියන තැනට සම්බන්ධ කරාම අර x අග්‍රය වෙන මොකක්ද ඇති වෙන නිරීක්ෂණය? ඔව් එසාර මයික් එක ඔන් වෙන්නේ නැද්ද? එසාර
එකේ මාකර් ගැටලුවක් වුණ වෙන්නේ නැහැ නේද? හරි. වෙන කෙනෙක් කියන්න බලන්න පවසරා. LED බල්බේ දැල්වේ ඔව්. අර කටුවොත් ක්‍රමයට අමතරව නිරීක්ෂණය තමයි LED දැල්වේ. LED කියලා ලියන්න එපා. LED කියන්නේ අර බල්බ් නෙමෙයි ඩයෝඩ් වර්ගයක්නේ. ඒ නිසා LED දැල්වේ කියලා ලියන්න LED බල්බේ කියලා ලියන්න එපා. LED දැල්වේ. ඒක තමයි වෙනම නිරීක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ. එකෙනෙක් අහලා තිබ්බා අර මේ අර කලින් ප්‍රශ්නේද අර විකර්ෂණය වෙන කතාවේදී අර මේ PVC දණ්ඩයි විදුරු කුරයි දෙකම ඡේද රෙද්දකින් පිරිමැද තිබීම නිසා කියලා ලිව්වත් හරිද කියලා. ඒක හැම වෙලේම හරියන්නේ නැහැ. මේ සමහර අවස්ථාවලදී හරි ගියාට සමහර අවස්ථාවලදී එකම ආරෝපණයෙන් නැහැ ඡේද රෙද්දෙම පිරිමැද්දා කියලා. මේකෙදී අපිට කියන්නේ ගන්න වෙන්නේ දෙකටම සමාන ආරෝපණ ලැබී ඇති නිසා ඒවා විකර්ෂණය වීම කියන එක තමයි ගන්න වෙන්නේ අර විකර්ෂණයට හේතුව විදියට ගනිද්දි. මොකද සමහර ඒවා ඡේද රෙදි වලින් පිරිමැද්දාම මේ ධන විදියට නෙමෙයි ඍණ විදියට ආරෝපණය වෙනවා. ගොඩක් ඒවා ධන වෙන්න පුළුවන්. නමුත් ඍණ විදියට ආරෝපණය වෙන ඒවාත් තියෙනවා. මේ ඔසාකායකේ අය තමයි ඔසාකායකට එන්න ඕන ටෙස්ට් එක කරන්න. තිනිත අය එන්න ඕනේ නැහැ. තිනිත අයට වෙනම ඒගොල්ලන් ක්ලාස් පටන් ගත්තාම තියෙනවා. ඔසාකායකට තමයි එන්න ඕන ටෙස්ට් එක තියෙන්නේ. ගෙදර ඉඳන් ලියන්න නෙමෙයි. ආයතනයේට ඇවිල්ලා ලියන්න තියෙන්නේ. කෙනෙක් අහලා තිබ්බ දිගින් දිගටම. හරි. අර මේ තව අපිට ශාක විවිධත්වයේ ඔක්තෝබර් ටියුට් එකේ පොඩි ටියුට් එකේ මම හිතන්නේ එක ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා. එකක් හෝ දෙකක්. ඔව්. ඒක ගන්නකෝ. ශාක විවිධත්වයේ ටියුට් එක ඔක්තෝබර් පොඩි ටියුට් එක. ඒකේ හරි මේ ටියුට් එකේ බලන්න මෙන්න මේ ටියුට් එක ඒකේ 6 7 ප්‍රශ්න දෙකනේ තියෙන්නේ. 7 වෙනි එකේ තියෙනවා රූප ටිකක්. බලන්න මේ රූප කීපයක් පෙන්නලා තියෙනවා. මුල් වල රූප අඳුනගෙන නම් කරන්න ඕනේ. මුල් වර්ගේ නම් කරන්න කියන්නේ. මේ පළවෙනි එකේ මේ මොකද්ද තියෙන පැලෑටි වර්ගය කියලා අඳුර ගන්න පුළුවන්ද? මොකද්ද පළවෙනි රූපේ තියෙන පැලෑටි වර්ගය? නැනසි සර් මම ඒකේ හරියටම දන්නේ නැහැ. ඔව් දැන් ඒකේ මොකද්ද මේ මුල් වර්ගය නම් කරාද? මොකද්ද මුල් වර්ගය? මුල් වර්ගය නම් කරගන්න ශාකේ අඳුරගෙන හිටියොත් පහසුයි. මුල් වර්ගය අඳුරගන්න පුළුවන්ද? ඔව් මොකද්ද මේකේ තියෙන මුල් වර්ගය සහ ශාක වර්ගය පැලෑටි වර්ගය. ඔව් කියන්න බලන්න මේ යහන්සා ශාකයේ නම ඕකිඩ් වායව මුල්. හොඳයි. ඔව් මේකේ තියෙන්නේ මේ ඕකිඩ් තමයි. උඩවැඩියා කියලා ලියන්නත් පුළුවන්. වායව මුල් තමයි තියෙන මුල් වර්ගය. ඕකිඩ් වායව මුල්. ඊළඟට තියෙන ශාක වර්ගය හොයාගන්න පුළුවන්ද? නදීජ ශාක වර්ගය මොකක්ද? නුග සර්. ඔව් නුග ගස් තමයි තියෙන්නේ. මේකේ තියෙන මුල් වර්ගය කරු මුල් සර්. ඔව් කරු මුල් තමයි තියෙන්නේ. හරි. හොඳයි. තුන්වෙනි රූපේ මොකද්ද මුල් වර්ගය මොකද්ද ගස් වර්ගය? බලන්න අඳුර ගන්න පුළුවන්ද?
ඉසුමි වැටකෙයියා කයිරුම්. ඔව් හොඳයි. වැටකෙයියා ශාකයක් තමයි තියෙන්නේ. වැටකෙයිය වල තියෙන්නේ කයුරු මුල්. ඊළඟට හතරවෙනි එක අවසාන රූපේ. මොකද්ද මුල් වර්ගය තරුණේතු? ආලග්න මුල්. ඔව් ආලග්න ආලග්න මුල්. හොඳයි. ආලග්න මුල් තමයි තියෙන්නේ. හරි. මේකේ තියෙන මේ වෙන කෙනෙක් කියන්න බලන්න මොකද්ද මේ වැල් වර්ගය? තෝෂිත? බුලත් ඔව් බුලත් තමයි තියෙන්නේ. ආලග්න මුල් කියලා කිව්වනේ. මේකටම පාවිච්චි කරන තව නමක් තියෙනව නේද? කාටද මතක? මේකටම පාවිච්චි වෙන තව නම් වර්ගයක් තියෙනවා. ආලග්න මුල් වලටම මොකද්ද? ආලග්න මුල් සඳහාම පාවිච්චි වෙන වෙනත් නමක් දසුල මතකද? මොනවද කියලා? ආලග්න මුල් වලටම කියනවා තව නමක්. පවනි ආරෝහක මුල් හොඳයි. ආරෝහක මුල්. ආරෝහක මුල් තමයි ආලග්න මුල් වලට කියන අනිත් නම. ඊළඟට පස්වෙනි තව රූපයක් පෙන්නලා තියෙනවා. මොන මුල්ද මේකේ තියෙන්නේ? මොකද්ද මුල් වර්ගය? සංජලි? වායුදර මුල්. ඔව් වායුදර මුල් තමයි මේ වායුදර මුල් කියන එකක් තියෙනව නේද තව නමක්? ඔව් මතක කෙනෙක්? තරුණේතු? ශ්වසන මුල්. හොඳයි. ශ්වසන මුල් කියලා කියනවා. වායුදර මුල් වලටම සංජලි වායුදර මුල් කියලා කිව්වා හරි. ඒ වගේ මේකට කියනවා තරුණේතු කිව්වාගේ මේ ශ්වසන මුල් කියලා. සාමාන්‍යයෙන් ශ්වසන මුල් නැත්තම් ඔය වායුදර මුල් තියෙනවා. කඩොලාන ශාකවල කිරල මණ්ඩා ඒ වගේ ශාකවල තියෙනවා. හත්වෙනි ප්‍රශ්නේ බලන්න කඳන් වර්ග කීපයක් තියෙනවා. කඳන් වල නම් ඒ වර්ගයට කියන නම අඳුර ගන්නයි තියෙන්නේ. මොකද්ද බලන්න මේකේ තියෙන විදිහට පළවෙනි කඳන් වර්ගයට කියන නම ශාක වර්ගය අඳුරගෙන කඳන් වර්ගය මොකද්ද කියලා කියන්න පුළුවන්ද? මොනවද ඔය කඳන් වලට කියන නම? ශාක වර්ගය අඳුර ගන්න පුළුවන්ද? රුසිරු මොකද්ද ශාක වර්ගය? පතොක් පතෝ. හොඳයි. මේ කඳන් වර්ගයට කියන නම කාටද මතක? කඳන් වර්ගයට කියන නම රොයිනි මොකද්ද මේ කඳන් වර්ගයට කියන්නේ? ඔව් කඳ කොළ පාට තියෙනවා. තත්සර මොකද්ද කඳන් වර්ගය? සෙනෝන් කඳන් වර්ගය මොකද්ද? කාටවත් මතක නැද්ද? කඳන් වර්ගය? ගිත්මි කියන්න බලන්න. සර් ෂනෝන් කියන්නද? කියන්න. සර් සංචිත මුල්. සංචිත මුල්ද පතොක් වල
මුල නෙමෙයි මේ කඳ තියෙන්නේ නේද? පතොක්කල කඳ. මුල නෙමෙයි කඳක් තියෙන්නේ. ඔව් කවිද මොකද්ද? භූගත කඳන් භූගත කඳන්. දැන් මොකේද භූගත කඳන් තියෙනවා කියලා කියන්නේ? කොයිකද? පතොක්වලද? ඔව් සර් පතොක්වල භූගත කඳන් නෙමෙයි තියෙන්නේ. පතොක්වල මේ කඳන් වර්ගයේ විශේෂිත කඳන් වර්ගයක්. කොළ පාට වෙලා තියෙනවා කඳ. ඒ නිසා මේකට විශේෂ නමක් කියනවා. කාට හරි හොයාගන්න පුළුවන්ද? හොයාගත්තද? පතොක්වල තියෙන මේ කොළ පාට කඳට කියන නම. මේ කොළ පාට වෙලා තියෙන්නේ ඇයි? ලස්සනටද? ඔව් තරුණෙති. ප්‍රභා සංශ්ලේෂණ කඳන්. ඔව් මේ කොළ පාට වෙලා තියෙන්නේ ආහාර නිපදවන්නනේ ප්‍රභා සංශ්ලේෂණයට. එහෙනම් මේවට කියනවා ප්‍රභා සංශ්ලේෂී කඳන් කියලා. ප්‍රභා සංශ්ලේෂී කඳන්. මතක තියාගන්න ඒක. ඒත් පතොක්වල අර කොළ පාට වීම නිසා එයාට ආහාර නිපදවන්න පුළුවන්. ඒ නිසා මේකට කියන්නේ ප්‍රභා සංශ්ලේෂී කඳන් කියලා. ඊට පස්සේ තියෙනවා දෙවෙනි එක. මොකද්ද තියෙන කඳන? ඒ කියන්නේ ශාක වර්ගය සහ කඳන් වර්ගය හොයාගන්න පුළුවන්ද? මොකද්ද කියලා? ඔව් මොකද්ද තියෙන කඳන් වර්ගය? සනුල ඉඟුරු ශාකයේ භූගත කඳන්. හොඳයි. ඉඟුරු තියෙන්නේ ඉඟුරු වල තියෙන්නේ භූගත කඳක් තමයි. හරි. තුන්වෙනි එක. මොකද්ද ශාකය? මොකද්ද කඳන් වර්ගය? නදීජ උක්ෂාකය සංජිත කඳ ඔව් ශාකය තමයි මේ සංචිත කඳක් තියෙන්නේ වායව කඳක් වාතයට විවෘත කඳේ ආහාර ගබඩා කරලා තියෙනවා. සංචිත කඳන් කියන එක ගන්න පුළුවන්. හොඳයි. ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ අපි දැන් ස්ථಿತಿ විද්‍යුතය කියන්නේ 7 දෙවෙනි පාඩම දැන් එතකොට අද ඉවර වුණා. අපිට තුන්වෙනි පාඩම කතා කරන්න තියෙන්නේ. ඒ තුන්වෙනි පාඩමට ටියුට් එක තමයි මම අර ගන්න කියලා කිව්වේ. ඔයගොල්ලෝ ටෙස්ට් එකට ආපුවාම ගන්නත් පුළුවන්. ටෙස්ට් එකට පාඩම් කරලා එන්න. ඇවිල්ලා හොඳින් ලියන්න. ඒ වගේම මේ කොලයක් අරන් එන්න ෆුල් ස්කැප් කොලයක්. ඊට අමතරව ඉතින් කොලේ විතරක් අරන් එන්න එපා. පෑනක් පැන්සලක් මකනයක් ඒව ඕනේනේ. ඒ ටික අරන් එන්න. ඒ වගේම මේ ඔය වතුර එහෙම තිබ්බා හැදෙන කට්ටිය ඉන්නවනේ මේ වතුර බෝතලෙකුත් අරන් එන්න. මොකද ගෙදරින් ගේන එක හොඳයි මේ දවස්වල. වතුර බෝතලයක් අරන් එන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒවා පිළිපැදලා එන්න. මේ පොඩි සැනිටයිසර් බෝතලයකුත් ළඟ තියාගන්න. ඒක බොන්න නෙමෙයි. මේ ඒ හින්දා මේ ඒවා ගැන සැලකිලිමත් වෙන්න. අදට එහෙමනම් අපි දැන් පාඩම අති වෙන නිසා මෙතනින් ඉවර කරමු. මේ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන්.